සුබ සන්ධ්‍යාවක් දරුවනි. ඔයාලට මාව ඇහෙනවද? ඔව් සර්. ඔව්. අපි උදේ සාකච්ඡා කරගෙන ආවා තුන්වෙනි ප්‍රශ්නේ වෙනකන් නේද? ඊට පස්සේ ඊට ගමන් කරන්ට් එක ගිහින් හින්දා තමයි ඔයගොල්ලන් ඊට පස්සේ මට සම්බන්ධ කරගන්න බැරි වුණේ. අපි තුන්වෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටස සාකච්ඡා කරාද? නෑ සර්. නෑනේ. තුන්වෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටසට අපි එමු. එතකොට පුතා මේකේ තියෙන්නේ භාගමේ සමීකරණයක් අපි බලමු ඒක විසඳන්නේ කොහොමද කියලා. මොබයිල් බෝඩ් එක ගන්නකම් ඉන්න. එතකොට හරි. ඔන්න මම හදනවා ඒක. මේක කියන්නේ තුන බෙදීම A. තුන බෙදීම A එකතු කිරීම දෙක බෙදීම 2A අඩු කිරීම 5 සමානයි 0යි. දැන් මේකේ අපි ගත්තාම මේකේ පොදු හරය අපිට අයින් කරගන්න ඕන. නැත්නම් අපිට මෙතන VG භාග දැනුමින් අපිට මේක මෙතන පොදු හරය ගන්නවා A වාරය 2A අඩු කිරීම 5 සමානයි 0යි. එතකොට මෙතන 3 ගුණයක් 2A අඩු කිරීම 5 එකතු කිරීම මෙතන 2A. එතකොට මෙතන ඊට පස්සේ අපි හරස් ගුණිතය කරාම මේ හරය එතකොට බිඳුව වෙනවානේ. එතකොට මෙතන ඉන්නේ 3 ගුණයක් 2A අඩු කිරීම 5 එකතු කිරීම 2A සමානයි 0යි. එතන 3 වරක් 2 6A 3 වරක් 5 15යි ධන 2A සමානයි 0යි. 3 වරක් 2 6A ඔව්. එතකොට 6A 2A 8A අඩු කිරීම 15 සමානයි 0යි. 8A සමානයි 15යි. එතකොට A සමානයි 15 බෙදීම 8යි. එතකොට දරුවනි ඔබට උත්තරේ එන්නේ 15 අපි 8ෙන් බෙදුවාම 8 වරක් 1 8යි ඉතුරු 7යි. ඉතුරු එතකොට 7යි ඔබට උත්තරේ තියන්න පුළුවන් 1යි 8ෙන් 7යි කියලා. 1යි 8ෙන් 7යි. අවද උත්තරේ නුවන්ක අවද? ඔව්. නම් මේකේ ලකුණු බෙදීම මම සමගාමී සමීකරණයට කීයක් දුන්නද? මතකද? සමගාමී සමීකරණයට ලකුණු වෙන් කිරීම කීයක් කරාද? ඒක දෙන්න බැරි වුණාද මට? මේකේ වෙන්න පුළුවන් එක ලකුණක් තමයි පොදු හරයට අනුව ලවය සකස් කිරීම. ඊට පස්සේ මෙන්න මේ රේඛීය සමීකරණයේ ගොඩනැගීම උත්තරය. ලකුණු 3ක් එනවා මෙතනට. හරි? සමගාමී සමීකරණයට ලකුණු 7ක් එනවා.
ඒ අනුව තුන්වෙනි ප්‍රශ්නෙට ලකුණු 10න් කීයද කියලා දාන්න. තුන්වෙනි ප්‍රශ්නෙට. ඒතර සමගාමී සමීකරණ හා සරල සමීකරණ තමයි මෙතන ආවේ. අපි දැන් එනවා හතරවෙනි ප්‍රශ්නෙට. කාට හරි ලියා ගන්න ඕන වුණොත් දැනුවත් කරන්න. ප්‍රශ්න අංක 4. ඔන්න ප්‍රශ්න අංක 4 තියෙනවා පුතා මේ විදිහට. අපිට මෙතන කඩ රේඛාවක් අපි ගත්තොත් ඊට පස්සේ කොහොම මේක අඳුරු කරලා තියෙනවා. හරිද? එතකොට මෙතන ඍජු කෝණයක්, මෙතන A, මෙතන F, මෙතන D, මෙතන E, මෙතන C, මෙතන B. ABCD ත්‍රිපිසියම හැඩති තුනී තහඩුවක්. ABCD මේ ABCD ත්‍රිපිසියම හැඩති තුනී තහඩුවක්. BEF යනු වර්ණ දෙක වර්ණ ගැන්වූ ත්‍රිකෝණාකාර කොටසක්. EC ඒකක දෙකයි. EC ඒකක දෙකයි. AB AD පිළිවෙලින් AB AD AB 2x AB 2x AD x AB AD පිළිවෙලින් 2x x වේ. ඔබෙන් පළවෙනි ප්‍රශ්නේ අහනවා BEF ත්‍රිකෝණයේ වර්ගඵලයත් ABED වර්ගඵලයෙන් කවර භාගයක්ද? BEF ත්‍රිකෝණය BEF ත්‍රිකෝණයේ වර්ගඵලය ABED ගේ වර්ගඵලයෙන් කවර භාගයක්ද? එතකොට දරුවනේ ඔබ අමුතුවෙන් වර්ගඵල ගණනය කරලා ඒක හොයන්න අවශ්‍ය නැහැ. ත්‍රිපිසියමක් කියලා තියෙන ඉඳලා අපි දන්නව අනිවාර්යයෙන්ම මෙතන සම්මුඛ පාද යුගලේ සමාන්තරයි. එතකොට මෙතන පොදු ආධාරකයක් තියෙනවා. එතකොට මෙයා අපි ගත්තොත් එහෙම මෙතන ලම්බකයි. එතකොට මෙතනත් අපිට මෙතන හැදෙන්නේ ඍජු කෝණාශ්‍රයක්. ඒ අනුව මේ ත්‍රිකෝණයේ වර්ගඵලය මේ ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලයෙන් මොකක් වෙනවද? හරි අඩක් වෙනවා. ඒ කියන්නේ සමාන්තර රේඛා යුගලයක් අතර පවතින සමාන්තරාශ්‍රයක වර්ගඵලයයි පොදු ආධාරකයේ තියෙන ත්‍රිකෝණයේ වර්ගඵලයයි අතර තියෙන සම්බන්ධය. එතකොට ත්‍රිකෝණයේ වර්ගඵලය වෙන්නේ මේ සමාන්තරාශ්‍රයේ වර්ගඵලයෙන් හරි අඩක්. එතකොට මෙතන මේ ඍජු කෝණාශ්‍රය සමාන්තරාශ්‍රයක්. මේ පොදු ආධාරකයේ ත්‍රිකෝණය එකම සමාන්තර රේඛා යුගලය අතර පවතින එකම ආධාරකය. එහෙමනම් BEF ත්‍රිකෝණයේ වර්ගඵලයත් ABED වර්ගඵලයෙන් කවර භාගයක්ද? ඒතර ඔබේ උත්තරය ගන්න පුළුවන් 2න් 1යි කියලා. 2න් 1යි. මෙයාගේ වර්ගඵලය 2න් 1යි. ඊට පස්සේ අපි දෙවෙනි ප්‍රශ්නෙට ගියොත්
ABCD ට්‍රපීසියමේ වර්ගඵලය x ඇසුරේ. ට්‍රපීසියමක වර්ගඵලය. ට්‍රපීසියමක් ගත්තාම සම්මුඛ පාද යුගලයක් සමාන්තර වූ චතුරස්‍රය. එතකොට මෙයාගේ වර්ගඵලය අපි හොයන්නේ මේ සමාන්තර පාද දෙකේ දිගේ එකතුව මේ අතර ලම්බ දුරෙන් ගුණ කරනවා. එතකොට A එකතු කිරීම B අපි ගුණ කරනවා ලම්බ දුරෙන් බෙදනවා දෙකෙන්. ඒක තමයි ට්‍රපීසියමක වර්ගඵලය හොයන සූත්‍රය. ඒ අනුව අපිට මෙතන ගන්න පුළුවන් කොහොමද මෙතන x නම් එතකොට x එකතු කිරීම x මෙතන ට්‍රපීසියම මෙතන x එකතු කිරීම දෙකක් එනවනේ. මෙහෙම සමාන්තර පාද දෙක. මේ ටික x මේ ටිකක් x එතකොට x එකතු කිරීම දෙක. ඒ සමාන්තර පාද දෙකේ එකතුව ගුණ කරනවා 2x ගෙන් බෙදනවා 2. ඕක තමයි x ඇසුරෙන් ට්‍රපීසියමේ වර්ගඵලය තවදුරටත් සුළු කරොත් 2x වාරයක් මෙතන 2x එකතු කිරීම 2 බෙදීම 2. එතකොට මෙතන පොදු සාධකයේ ගත්තොත් 4x x ධන 1 බෙදීම 2 දෙකේවා 1යි දෙකේවා 2යි ඔබට අවසාන උත්තරේ 2x වාරයක් x ධන 1 කියලා ලැබෙයි. වර්ග සෙන්ටිමීටර. වර්ග සෙන්ටිමීටර නෙවෙයිනේ. වර්ග ඒකක. වර්ග ඒකක. නේ වර්ග ඒකක. එතකොට ඔන්න ඔහොමයි ඒකේ උත්තරේ. 2x වාරයක් x ධන 1. අඳුරුපළ කොටසේ වර්ගඵලය x ඇසුරෙන් හොයන්නලු. අඳුරුපළ කොටස කියන්නේ අපිට මෙතන මේ ත්‍රිකෝණය. එතකොට ත්‍රිකෝණයේ වර්ගඵලය එන්නේ දරුවනි භාගයක් ආධාරකය ගුණ කිරීම ලම්බ උස. ඒ ආධාරකයේ x ලම්බ උස 2x. එතකොට මෙතන දෙකට දෙක බෙදුනහම x ගේ වර්ගය. වර්ග ඒකක. වර්ග ඒකක x වර්ගය. මෙතනත් වර්ග ඒකක. ඊළඟට අඳුරුපළ කොටස හැර ඉතිරි කොටසේ වර්ගඵලය. අඳුරුපළ කොටස හැර ඉතිරි කොටසේ වර්ගඵලය වර්ග ඒකක 120 නම් AB දිග අහනවා. එතකොට අඳුරුපළ කොටස හැර ඉතිරි කොටස. එහෙනම් අපි කරන්නේ ට්‍රපීසියමේ වර්ගඵලයෙන් අපි අඩු කරනවා x වර්ගය. අඳුරුපළ කොටස අයින් කරාම මේක සමාන කරනවා අපි 120ට. 120ට 2x වර්ගය ධන 2x අඩු කිරීම x වර්ගය සමාන 120යි. 2x වර්ගයෙන් x වර්ගය එකතු කිරීම 2x සමාන 120යි. මේකෙන් අඩු වෙනවා. එතකොට x වර්ගයේ ධන 2x ඍණ 120 සමානයි 0යි. දැන් අපි මෙයාගේ සාධක හැදෙන්න ඕන. මොකද වර්ග සමීකරණ විසඳීම ඔකට තාම තියෙන්නේ සාධක ධර්ම භාවිතයෙන්. එතකොට අපි මෙතන ඍණ 10යි ධන 12යි. ඔව් x ඍණ 10යි. එතකොට මේකේ x ධන 12 සමානයි 0 හෝ අපිට ගන්න වෙන්නේ x ඍණ 10 සමානයි 0 වේ කියලා. එතකොට මෙතන එනවා x සමානයි ඍණ 12යි මෙතන x සමානයි 10යි. අන්න අපි කියනවා ඊට පස්සේ x මිනුමකි එය ඍණ විය නොහැක. එය ඍණ විය නොහැක. එම නිසා x සමානයි 10යි. අපි ඒකක 10යි කියලා ලියලා තිබුණොත් හරි. ඒකක 10යි. x සමානයි 10යි. මේ හා සම්බන්ධව ඔබට ගැටලු තැන් තියෙනවද? සර් ඒක නෙවෙයි උත්තරේ අහන්නේ මොකක්ද ඒකේ? AB දිගනේ. ඔව් sorry AB දිග අහන්න. AB දිග. එනම මෙතට ගන්නම්. එම නිසා AB දිග වෙන්නේ දෙගුණයක් 10 නේ. ඒකක 20යි. ඒකක 20යි. ඒකක 20යි. ආවද දරුවනේ ඔබට උත්තර? ওই විදිහට
right අපි ලකුණු බෙදීම බලමු. අපි බලමු කොහොමද ලකුණු බෙදෙන්නේ. අපි ගත්තොත් එහෙම මෙතනට දෙන්න පුළුවන් එක ලකුණක්. ඊළඟට දෙවෙනි කොටසේ ට්‍රපීසියමේ වර්ගඵලය සම්බන්ධව එක ලකුණයි, සුළු කරලා උත්තරේට එක ලකුණයි. එතකොට එතන ලකුණු දෙකයි. ඊට පස්සේ මෙතන ත්‍රිකෝණයේ වර්ගඵලය දැක්වීමට එකයි, උත්තරේට එකයි. එතන ලකුණු දෙකයි. ඊට පස්සේ මෙතන අන්තරය නිවැරදිව හඳුනා ගැනීමට එකයි, 120ට සමාන කරනවට එකයි, මේ සමීකරණයේ ගොඩනගනවට එකයි, ඊට පස්සේ උත්තරේට එකයි, මෙතන 20ට එකයි, ඊට පස්සේ සාධක දෙක වෙන් කරගන්නවට එකයි. 1 2 3යි 4යි 1 2 3යි 4යි 5යි 6ක් එනවා ඒතකොටනේ 1 2 3යි මෙතන අපි එක ලකුණක් අඩු වෙනවා ඒ තමයි මෙන්න මෙතන මේ ලකුණක් අඩු කරන්න වෙන්නේ මෙතන එකක් අඩු කරන්න මේ ඔක්කොම 120ට සමාන කරනවට එකයි. ඒ අනුව මෙතන ලකුණු 5යි. ඒ අනුව දරුවනි හතරවෙනි ප්‍රශ්නේ ලකුණු 10න් කීයද කියලා දාන්න. 10න් කීයද කියලා දාන්න. ප්‍රශ්නාංක 4 අපි ඒ සාකච්ඡා කරේ මේකට තේමා වෙලා තියෙන විෂය කාරණාව තමයි වර්ගජ සමීකරණ. වර්ගජ සමීකරණ බීජගණිත තේමාව යටතේ තමයි මේක ගොඩනැගෙන්නේ. වර්ගජ සමීකරණ. හරිද? හරි. ඔන්න එහෙනම් අපි ඊළඟ ගැටලුවට යමු. ප්‍රශ්නාංක 5. ප්‍රශ්නාංක 5 අපි එන්න හදලා. ප්‍රශ්නාංක 5 තේරෙන්න පුතා මේ විදිහට අපිට දල රූප සටහනක් දීලා තියෙන්නේ. මෙතන B, මෙතන C, මෙතන E, මෙතන A. හරි? එතකොට ABC තිරස් බිමකි. ABC තිරස් බිමකි. C යනු සිරස් ගොඩනැගිල්ලක පාමුල වේ. C යනු සිරස් ගොඩනැගිල්ලක පාමුල වේ. A හා B යනු මීටර් 20ක් පරතරයෙන් පිහිටි මෝටර රථ දෙකකි. P නම් මුදුනේ සිටින අයෙකුට A මෝටර රථයේ දිස්වන අවරෝහණ කෝණය P නම් මුදුනේ සිටින අයෙකුට P වල ඉන්න කෙනෙක්ට A මෝටර රථයේ දිස්වන අවරෝහණ කෝණය අංශක 30යි. මේ ඇස පහළට භ්‍රමණය කරන කෝණය අංශක 30යි. අවරෝහණ කෝණය කියන්නේ පුතා අවරෝහණ කෝණය කියන්නේ අවරෝහණ ආරෝහණ ඊළඟට ඔබට මතක ඇති දිගංශය
ඔන්න ඔය අවස්ථා. මේ අවරෝහණ ආරෝහණ කෝණ වලින් කරන්නේ සිරස් තලයක පිහිටීම නිරූපණයේ දිශාව දැක්වීම. සිරස් තලයක දිශාව දක්වන්නේ අපි ආරෝහණ අවරෝහණ කෝණවල. සිරස් තලයක දිශාව දක්වන්නේ අපි දිගංශයේ. තිරස් තලයක් කියන්නේ පුතා අපි දැන් පිට්ටනියකට ගිහිල්ලා හරි කොහේ හරි අපි ගත්තොත් එහෙම තිරස් බිමක ඒ කියන්නේ මිදුලේ ගත්තොත් මෙතන ගහක් තියෙන්න පුළුවන් මෙතන කණුවක් තියෙන්න පුළුවන් ඔය වගේ අවස්ථා කීපයක් ගත්තොත් මේ තිරස් පිහිටීම මේ තිරස් තලයට ලම්බක තලය තමයි තිරස් තලයට ලම්බකව පිහිටන තලය තමයි අපි සිරස් තලයක් කියලා කියන්නේ. එතකොට සිරස් තලයක පිහිටීම දැන් ඔබ තිරස් බිමේ ඉන්න ගමන් අහසෙක් පියාසර කරන කුරුල්ලෙක් ගැන නැත්නම් ගොඩනැගිල්ලක ඉහළ මාලේ ඉන්න පුද්ගලයෙක් ගැන නැත්නම් යාත්‍රා කරන ගුවන් යානාවක් ගැන. එතකොට එන්නේ සිරස් තලය. එතකොට මේ පිහිටීම් ගැන අපි කතා කරනකොට මේ තල දෙකෙන් ඕනම තලයක පිහිටීමක් අපි විස්තර කරනකොට අනිවාර්යයෙන්ම අපි සඳහන් කළ යුතු කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි දුර අනිත් එක දිශාව. දුර කියන්නේ අපි නිරීක්ෂණය කරන ස්ථානයේ සිට අදාළ ස්ථානයට තියෙන දුර. අපි නිරීක්ෂණය කරන ස්ථානයේ ඉඳන්. ඒක තමයි දුර. නිරීක්ෂණය කරන ස්ථානයේ ඉඳන් අදාළ ස්ථානයේ තියෙන දිශාව තමයි අපි මේ කියන්නා වූ අවස්ථා අනුව විස්තර කරන්නේ. සිරස් තලයක නම් ආරෝහණ අවරෝහණ කෝණය, තිරස් තලයක නම් දිගංශය. දිගංශයේදී ඔබට මතක ඇති කරුණු කාරණා හතරක් තෘප්ත වෙන්න ඕන දිගංශය කියන්නේ. ඒ කියන්නේ තිරස් තලයක තමයි අපි පිහිටීම මනින්නේ. ඒතකොට උතුරට මුහුණලා තමයි අපි ගන්නෙ. උතුරට මුහුණලා කෝණය මනින්නේ. උතුරට මුහුණලා දක්ෂිනාවර්ත කෝණය තමයි අපි මනින්නේ. ඔර්ලෝසු කටු කැරකෙන පැත්තට. එතකොට ඉලක්කම් 3කින් අපි කෝණය ඉදිරිපත් කරන්නේ. දැන් අංශක 30 ආවොත් අපි කියන්නේ 0.30යි කියලා. මොකද උපරිමයේ අංශක 360 ඉඳලා. ඉතින් නාවික ගමන්වලදී, ගුවන් ගමන්වලදී, දේශ ගවේෂණ කටයුතු වලදී මේ දිගංශය හරි වැදගත් වෙනවා. නේ දිගංශය. එතකොට අවරෝහණ ආරෝහණ කෝණය ගැන පොඩ්ඩක් මතක් කරොත් ආරෝහණ කෝණය කියන්නේ අපි යමක් දෙස බලන්නේ ඇස් මට්ටමේ ඉඳන් ඇහෙන්. එතකොට අපි ඇස් මට්ටමක් තියෙනවා. එතකොට ඇස් මට්ටමට ඉහළ යමක් දෙස බලනකොට ඇස ඉහළට භ්‍රමණය කරන කෝණය තමයි අපි ආරෝහණ කෝණය කියලා කියන්නේ. ඇස් මට්ටමට පහළ යමක් දෙස බලනකොට ඇස පහළට භ්‍රමණය කරන කෝණය තමයි අවරෝහණ කෝණය කියලා කියන්නේ. දැන් ওই පුතාලා ඔහොම ඉන්න ගමන් තමන්ගේ ඇස් මට්ටමේ ඉඳන් ඇස දැන් බෙල්ල දැන් අපේ ස්වභාවිකව අපිට අපි මේ ස්වභාව ධර්මයට අනුව අපිට බෙල්ල හරවලා බලන්න පුළුවන් විදිහට සකස් වෙලා තියෙනවා. නමුත් අපි හිතමු බෙල්ල හොල්ලා ගන්න බැහැ කියලා. එතකොට අපි ඇස් මට්ටමට ඉහළ යමක් දෙස බැලීමේදී මේ ඇස ඉහළට භ්‍රමණය කරන්න ඕනේ. අන්න ඒ කෝණය. ඔබ ඉන්න ගමන් ඔය අපි හිතමු ඔබට වහලේ ඉන්න කුමියෙක් දිහා බලනකොට ඇස ඉහළට භ්‍රමණය කරන ආරෝහණ කෝණයක් එන්නේ. පහළ අපි හිතමු බිම ඉන්න කුමියෙක් හරි සතෙක් හරි දිහා බලනකොට අපි ඇස පහළට භ්‍රමණය කරනවා. ඒක තමයි අවරෝහණ කෝණය වෙන්නේ. ඉතින් අන්න ඒ ගැන තමයි මම පොඩ්ඩක් මතක් කරේ. ඉතින් මේක අපිට අවශ්‍ය වෙනවා පරිමාණ රූපවලදී. විශේෂයෙන් පරිමාණ රූපවලදී අපි කරන්නේ අපිට ළඟා වෙන්න බැරි ස්ථානයකට තියෙන දුර දිශාවන් අපිට පරිමාණ රූප මගින් ගණනය කරගන්න පුළුවන්. ඉතා ආසන්න ලෙස. ඒ වගේම ඉදිරියේදී ඔබ ත්‍රිකෝණමිතික මූලධර්ම ඉගෙන ගන්නවා. පරිමාණ රූපවලට අමතරව ත්‍රිකෝණමිතික මූලධර්ම වලිනුත් අපිට දුර දිශාවන් ගණනය කරන්න පුළුවන්. එතකොට අපි නැවත මේ ගැටලුවට ගියොත් ABC තිරස් බිම, C අණු සිරස් ගොඩනැගිල්ල, පාමුල A B මීටර් 20ක පරතරයක් තියෙනවා. P නම් මුදුනේ සිටින අයෙකුට ඒ මෝටර රථයේ දිස්වන්නේ අවරෝහණ කෝණයෙන්. එතකොට මම මේ S මට්ටම ඇඳගත්තේ පුද්ගලයාගේ උස සලකන්නේ නැහැ කියලා නෑ. එතකොට B රථයේ සිටින අයෙකුට P මුදුන නිරීක්ෂණය වන ආරෝහණ කෝණය අංශක 50යි. එතකොට මෙතන ආරෝහණ කෝණය අංශක 50යි. ඔන්න තොරතුරු අපි ඇතුළත් කරගත්තා.
පළවෙනියෙන්ම අපිට වැදගත්ම වෙන්නේ මේ දැන් ගැටලුවේ දැන් මේ දීලා තියෙන්නේ අඩක් සම්පූර්ණ රූපයක්නේ. එතකොට ගැටලුව තුල අන්තර්ගත තොරතුරු අපි හරියට sannivedanaya කරගන්න ඕන. එතනදී පුතා මෙතන දෙපාරක් බැලුවත් Tamanට වාසි. මොකද මේ තොරතුරු යම් එකකින් ඔබෙන් වැරදිලා දැන් මෙතන 30 වෙනුවට 50 ලියලා තිබුණොත් නේ ඒව වෙනමත් වැරදි වෙනවා. ඔබට මට අපි හැමෝටම වෙන දේවල්. එතකොට අපි විභාගයේදී මේ වගේ දේවල් වලට ඉතින් අපිට සමාවක් ලැබෙන්නේ නැහැ. ලකුණු අඩුවීමක් වෙන්නේ. එහෙනම් මේ වගේ වෙලාවක නැවත දෙපාරක් බලන්න තමයි මේ තොරතුරු නිවැරදිව ඉදිරිපත් කරලා තියෙනවද කියලා. මොකද ওই තොරතුරු දැක්වීමකට ලකුණක් ලැබෙනවා. ලකුණක් හෝ දෙකක් ලැබෙන අවස්ථාවක් තියෙනවා. ඊට සටහන් පිටපත් කර දියති දත්ත ලකුණු කරන්න. එන්න අපි මේ වැඩේ කරා. දැන් දෙවෙනි ප්‍රශ්නේ. සෙන්ටිමීටරයකින් මීටර් 5ක් දැක්වෙනසේ ඊට තොරතුරු පරිමාණ රූපයකින් දක්වන්න. ඔන්න ඔතනදී තමයි මට පොඩ්ඩක් ගැටලු සහගත අවස්ථාවක් එන්නේ. නමුත් මම උපරිම උත්සාහ කරන ඔබට පරිමාණ රූපය අඳින්න. මට විනාඩියක් දෙන්න මම මෙතනට කවකට පෙට්ටිය ගන්නකම් අපි බලමු උත්සාහ කරමු. ඇඳලා නැති අය නම් ඇඳලා නැත්නම් ඔබ ආරම්භයේ ගන්න ඇඳපු අය පොඩ්ඩක් නැවත මිනුම් මැනලා බලන්න මම මේ ටික සූදානම් කරගන්නකම් හරි. එහෙනම් අපි ආරම්භයේ ගමු. බලන්න මෙතන අපි මුලින්ම කරන්නේ පුතා අඩිරූල අරගෙන අපි අඳිනවා මුලින්ම සරල රේඛාවක් නේ. දැන් මෙතන ඉස්සෙල්ලා පරිමාණයක් අපිට දෙනවනේ. පරිමාණය තමයි මොකද්ද පරිමාණය? පරිමාණය සෙන්ටිමීටරයකින් මීටර් 5ක්. සෙන්ටිමීටරයකින් මීටර් 5ක් තමයි පරිමාණය. එතකොට සෙන්ටිමීටරයකින් මීටර් 5ක් වුණොත් මීටර් 20ක් පෙන්වන්නේ කොහොමද? මීටර් 20ක්. කියන්නේ ඔබ මට උදව් කරන්න. මීටර් 20ක් පෙන්වන්නේ සෙන්ටිමීටර් 4ක්. සෙන්ටිමීටර් 4ක් ඕන. නේ? සෙන්ටිමීටර් 4ක්.
එතකොට අපි මොකද කරන්න ඕනේ නිවංක? මුලින්ම මොකද්ද අපි අඳින්නේ? තිරස් රේඛාව අඳිමුනේ. එතකොට අපි මුලින්ම තිරස් රේඛාව අඳිනවා. අපි නිකන් මනින් නැතුව නිකන් තිරස් රේඛාව ඇඳලා. හරිද? ඇඳලා ඒකේ අපි මේව මාක් එක දාගන්න. එතනින් පොඩි මාක් එකක් කොහොම දාගත්තා. එතන අපි A කියලා ගමු. මේ A. ඊට පස්සේ මොකද කරන්නේ? කව කටුවට සෙන්ටිමීටර් 4ක් අරගන්න. කව කටුවට සෙන්ටිමීටර් 4ක් අපි ගන්නවා. කව කටුව. මම ගත්ත කව කටුව. මගේ ස්ක්‍රීන් එක ෂෙයා වෙලා නේද ඔයගොල්ලන්ට? ඔව් සෙන්ටිමීටර් 4ක් කොන්න මම ගත්තා. පොඩ්ඩක් යන්න ඕනනේ. හරි. ඊළඟට අපි ඒ වල තියලා ඡාපයක් අඳිනවද? කවුරුත් තුතේ ලොකු වෙයි. හොඳයි. ඡාපය අඳිනවා. හරි. ඊට පස්සේ අපි කවකට අයින් කරා. මෙතන අපි දානවා කවුද B කියලානේ. B. මෙතන අපි ගත්තේ සෙන්ටිමීටර් 4. දැන් මොකද කරන්නේ? දැන් අපි මෙතන B වල තියලා අපිට දැන් ආරෝහණ මෙතන තියෙනව නේද 50. 50. අන්නේ අවරෝහණ කෝණේ අපි ඇඳ ගන්නවා. එතකොට අපිට කව කට්ටෙන් අඳින්න බෑ ඒක. 50ක් අඳින්න බෑනේ. එතකොට අපි ගන්නවා කෝණමානය. කෝණමානය අරන් ඇවිල්ලා මෙතන අපි තියෙනවා හරියටම කෝණමාන ශීර්ෂය. තියලා ඉවර වෙලා අංශක 50 අපි අඳිනවා. අංශක 50. අංශක 50 කියන්නේ මෙතන ඉඳන් ආරෝහණ කෝණයනේ. මෙන්න මේ 100 ඕන්න එතන අපි ඩොට් එක තියාගන්න. ඊට පස්සේ අපි අඩිරූල තියලා මෙතන B වල ඉඳන් හරියටම මේ 50 රේඛාව ඇඳලා ඔහොම. එතකොට පුතා මේ කෝණේ අංශක 50. ඊළඟට මොකද කරන්නේ? ඔබ මට උදව් කරන්න. කොහොමද අපි P හොයාගන්නේ නිශ්චිතව? සර් ඒකේ ඉඳන් 30ක කෝණයෙන් අඳින එකයි ඔය B ගේ ඉඳන් අඳපු ලක්ෂයේ ඡේදනය වෙන තැන. සර් ඔය අංශක 50 කෝණය මේ තව ටිකක් උඩට එන්න ඕන නේද? ඔව් අපිට දැන් තාම දන්නේ නැහැ කොහෙටද උඩට එන්න ඕනද නැද්ද කියන එක පොඩ්ඩක් ගැටලුවක් නේද අපිට දැන් P හොයාගන්න නම්. ලකුණු කරපු අංශක 30 ආ සර් ලකුණු කරපු ලක්ෂයේ තියෙන්නේ උඩ. ලකුණු කරපු කෝණමානෙ තියලා ලකුණු කරපු ලක්ෂයේ නෑනේ මේ මෙතනනේ. මේදී මම ආයි දීලා පෙන්නන්න. මම කෝණේ හරි. වැරදිලා. ඔයා හරි. මම මේ වෙන තැන අරන් තියන්නේ නේද?
හරි. දැන් කෝණමානේ ගමු. කෝණමානේ ගත්තා. කෝණමානේ කෝණ කොහොම ගත්තා? අංශක 50. අංශක 50 මෙතනනේ. ඔව් සර්. ඔන්න 50. ඔන්න බලන්න ආයෙ මට විශ්වයේද කියලා. මෙතන 50නේ. එතකොට මම යා කරන්න ඕනේ මෙතන ඉඳන් මෙතනටනේ. හරිනේ? ඔව් සර්. ඔව් සර්. හරි. එතකොට මෙතන 50යි. දැන් මට PV හොයාගන්න මම මොකද කරන්න ඕනේ? දැන් මම ළඟ දල සටහන නැහැ. මම අර ඉස්සෙල්ලා දල සටහන ඇන්දේ. අර P වල ඉඳන් දැන් A දිහා බලන අවරෝහණ කෝණේ අංශක 20යිනේ. නේ P වල ඉඳන් A දිහා බලන අවරෝහණ කෝණේ අංශක 20යිනේ. ඒවනම් මෙතන ආරෝහණ කෝණයත් අංශක කීයද? 20යි. සර් P ඉඳලා A දිහා බලන්නේ 30යි කියන්නේ සර්. 30ද? ඔව් සර්. P වල ඉඳන් A දිහා බලන්නේ අවරෝහණ කෝණය 30යි. එහෙනම් A වල ඉඳන් 30යි. නේ? ඔව් සර්. එතකොට අන්න අපි මොකද කරන්නේ? මෙතන ආයි නැවත කවකට කෝණමානෙ තියලා අංශක 30 ගන්නවා හරියට. අංශක 30. අපි අංශක 30 මාක් කරනවා. අංශක 30 කියන්නේ මෙන්න මෙතන. අංශක 30. ඊට පස්සේ අපි එතන ඉඳන් හරියටම අංශක 30 වම යා කරනවා. මේක කැපෙන පරිදි මේ කැපෙන්න ඕන. හරි? ඒ කියන්නේ එහෙනම් ඔව්. ඒ කියන්නේ මෙන්න මෙතන තමයි P තියෙන්නේ. P. දැන් මොකද කරන්නේ? ඒව හොයාගන්නේ කොහොමද? ඒ නෙමෙයි. C ව. ඔබ මට කියන්න. C ව ඔයගොල්ලෝ කොහොමද හොයාගත්තේ? P ඉඳලා තිරස්ක්ෂයට ලම්බකයක් ගහලා අන්න හරි. මොකද කරන්නේ අපි? ලම්බකයක් අඳින්න. කොහොමද ලම්බකේ අඳින්නේ? එතකොට අපි කරන්නේ P වල තියලා කවකට තුඩ අපි P වල කවකට තුඩ මෙහෙම තියලා ඡාප දෙකක්. අන්න හරි. මේ දුරට වඩා වැඩි දුරක් අරන් අපි ඡාප දෙකක් අඳිනවා. එතකොට අපි මේ වගේ ඡාප දෙකක් ගන්නවා. එකයි ඊළඟට දුර වෙනස් කරගන්න නැතුව ගිහිල්ලා ඉතින් තව ඊළඟ ඡාපේ ගන්න. ඊළඟට අපි කරන්නේ මොකද කරන්නේ? ඊළඟට අපි මේ ඡාප දෙක මෙතන කවකට තුඩ තියලා අපි අඳිනවා මෙහෙම ඡාපය. අපි මෙතනින් අඳිනවා ඡාපය. දුර වෙනස් කරගන්නේ නැහැ. මේ තැන තියලා අපි මේ ඡාපයේ ඡේදනය වන පරිදි ඡාපයක් අඳිනවා. ඔන්න ඔහොම. දැන් මොකද කරන්නේ? දැන් අපි අන්න මෙතන ඉඳන් අඳිනවා පුතා මෙතෙන්ට ඒක. ඔන්න. මේ ටික කඩ රේඛා වලින් එන්න ඕනේ. මම මෙතන වැන්දා. එතකොට මෙන්න මෙතන තමයි හරියටම අංශක 90. එතකොට මෙතන තමයි C හැදෙන්නේ. හරිනේ? ඔන්න ඔහොමයි. එතකොට මෙතන අංශක 20යි. අංශක 30යි සර්. sorry අංශක 30යි. මෙතන අංශක 30යි. ඒ කියන්නේ මෙතන අවරෝහණ කෝණය තමයි අංශක 30 වෙන්නේ. මෙතන ඉඳන් එන අවරෝහණ කෝණය නේ. ඔව් සර්. ඒක අපි ගමු. මෙයා තමයි අංශක 30 වෙන්නේ. ඒ කියන්නේ මේ ආරෝහණ කෝණය 30යි.
ඔන්න පුතා පරිමාණ රූපේ. මේ තමයි පරිමාණ රූපේ. හැබැයි සම්පූර්ණ නෑ තාම. ඇයි සම්පූර්ණ නැත්තේ? ඇයි සම්පූර්ණ නැත්තේ? තාම සම්පූර්ණ නෑ. මොකද කියන්න පුළුවන්? ඇයි සම්පූර්ණ නැත්තේ? පරිමාණය සඳහන් වෙන්නේ නැහැ නේද? පරිමාණය සඳහන් වෙන්න ඕන අපේ. පරිමාණ රූපයන් නම් පරිමාණය සඳහන් වෙන්න අනුපාතයක් විදියට. එක අණු එන්න ඕනේ. දැන් මෙතන අපි පෙන්නුවේ 1 සෙන්ටිමීටරයකින් මීටර් 4ක්නේ. ඒ කියන්නේ සෙන්ටිමීටර් 400ක්. එක අණු 400 තමයි මෙතන එන්න ඕනේ. එක අණු 1 සෙන්ටිමීටරයකින් මීටර් 5ක්. මීටර් 5ක්. එකම 500. එක අණු 500 5ක් ගත්තේ නේ. මෙතන 4ක් කියන්නේ 20 නේ බෙදුවේනේ. ඔව්. එතකොට මෙතන එන්නේ 5 මීටර් 5ක්. ඒ කියන්නේ සෙන්ටිමීටර් 500ක්. ඒ කියන්නේ මෙයාගේ පරිමාණය එන්න ඕනේ 1/500. ඒක සඳහන් වෙන්න ඕන පරිමාණ රූපේ ළඟ. මේක තමයි යතුරු පරිමාණ රූපේ කියවන්න තියෙන යතුරු තමයි යෝක. ඒ යතුරු නැත්තම් අපිට මේ පරිමාණ රූපේ මෙනුම් ගන්න බෑ. ඊළඟට අපෙන් අහන දේ මොනවද? දැන් ඔන්න අපි පරිමාණ රූපේ ඇඳ මේ තමයි දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ. රෝමිලා ක්‍රමාංක 2ට. ඊළඟට 3 අහනවා පරිමාණ රූපේ භාවිතයෙන් ගොඩනැගිලි උස. ගොඩනැගිලි උස. ඒ කියන්නේ ගොඩනැගිල්ල වෙන්නේ PC. අපි යන්න එනවා තුන්වෙනි එකට අපි මුලින්ම ලියනවා PC පරිමාණ දුර. පරිමාණ උස. පරිමාණ උස අපි ගමු බලන්න. ඒතර අපි අඩි රූල අරගෙන අඩි රූල අරන් යාව අපි දැන් කරකවල ගමු. එතනට ගෙනාව බිඳුවට හරියටම අපි බිඳුවේ තිබ්බා කීයද එන්නේ? හතරයි දශම පහයි. ඔබට ආවද? ඈ? ඔව් සර්. 4.5 ඉන්නේ හරියට. 4.5 සෙන්ටිමීටර්. එම නිසා PC සැබෑ දුර. PC සැබෑ උස. සැබෑ උස හොයන්න අපි 4.5 ගුණ කරනවා 5. එතකොට එන්නේ 5/25යි දෙකක් ඉතුරුයි 5/4 20යි 1.22 මීටර. මේ එම නිසා අපි ලියනවා ගොඩනැගිල්ලේ උස මීටර් 22.5 කියලා. ඔන්න ඔහොමයි. හරිද? ඔන්න ඔහොමයි පුතා කතාන්දරේ. මතක් වුණාද පරිමාණ රූප? පරිමාණ රූප ටික මතක් වුණාද? කොහොනිටය? එහෙමනම් මේකට ලකුණු වෙන් කිරීම කරොත් ලකුණු වෙන් කිරීම දත්ත ලකුණු කරනවට දත්ත තුනම ලකුණු කරොත් ලකුණු දෙකක් දෙන්න. දත්ත තුනම ලකුණු කරොත් ලකුණු දෙකක් දෙන්න. දෙකක් ලකුණු කරොත් එකයි. ඊට පස්සේ පරිමාණ රූපේ ඇඳීමේදී මෙන්න මේ සෙන්ටිමීටර් 4ට 1යි 30ට 1යි 50ට 1යි ලම්බක ඇඳට 1යි 1 2 3 4 4 පීටත් එකක් දෙන්න පුළුවන් නේ පීටත් එකක් දෙන්න පී ලබා ගන්න එපා මොනව කරන්න ලම්බකේ ඇඳීම මෙතන 30 එන්න ඕන 50 එන්න ඕන 4 එන්න ඕන පී හඳුන ගන්න ඕන ලම්බකේ අඳින්න ඕන ලම්බකේ ඇඳීමට ලකුණු දෙකක් දෙන්න එතන රාජකාරී වැඩි ඒතර 1යි 2යි 3යි 4යි 5යි 6ක් එනද 6ක් ඊළඟට 4.5ට 1යි 22.5ට 1යි එතන ලකුණු 2යි
පොඩ්ඩක් වෙනස් කරමුකෝ. මෙතනට එකක් දෙන්නකෝ. මෙතනට එකක් දීලා මෙයා 5 කරන්න. 5ක් කරන්න. මෙතන 5න් ගුණ කරනවට Tamanට ආපු පරිමාණ මේ Tamanට වැරදුනත් කමන්නේ මං කියන්නේ වැරදින්න කියනව නෙවෙයි. Tamanට ආපු මේ පරිමාණ උස 5න් ගුණ කරන බව පෙන්නනවට ලකුණක් ලැබෙනවා. 5න් ගුණ කරන බව පෙන්නනවට ලකුණක් ලැබෙනවා. ඒ අනුව ලකුණු 3ක් එතන ලැබෙනවා. පරිමාණය මෙතන විශේෂයෙන් ලියනවා කියලා ලකුණක් ලැබෙන්නේ නැහැ. දීලා තියෙන හින්දා පරිමාණය නමුත් ඔබ ලියන්න ඕන. ඒ අනුව 5 3 8 2 10යි. අන්න එහෙමයි 10යි. ඔව් දාන්න බලන්න. ඔන්න ඔහොමයි. කාට හරි ගැටලු තියෙනවා නම් අහන්න පුතේ. ඔය කට්ටිය කතා කරන්නෙත් නෑ. ඔව් කියන්න බලන්න. අමාෂි ඇන්දද? අමාෂි අදීෂ ඔව් දිල්මි ඔව් සර්. ඔව් උත්තර ආවද? ඉනුක අවිෂා ඔව් මිල්නි නුවන්මි කරාස ඔන්න ඔහොමයි. අපි යමු පුතා එහෙමනම් ඊළඟ ගැටලුව සංඛ්‍යානේ තේමාව. ප්‍රශ්නාංක 6. අපි යමු එතට. ප්‍රශ්නාංක 6. ඒකෙදී සෙල්ලම් බඩු නිෂ්පාදනය කරන ආයතනයක එක් මාසය තුලදී එක් දිනේ නිපදවන ලද භාණ්ඩ සංඛ්‍යාව දැක්වෙන වගුවක් පහත දැක්වේ. සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය. අපිට කියනවා දිනකදී නිපදවිය හැකි අපේක්ෂිත වැඩිම භාණ්ඩ සංඛ්‍යාව කීයද? මාතපන්ති මධ්‍යයගේ උපකල්පිත මධ්‍යයනේ ලෙසගෙන දිනකදී නිපදවන මධ්‍යයන් භාණ්ඩ සංඛ්‍යාව ආසන පූර්ණ සංඛ්‍යාව. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම උපකල්පිත මධ්‍යයනයට යන්න ඕන. උපකල්පිත මධ්‍යයනයට යනවා කියන්නේ පුතා අනිවාර්යයෙන්ම තීරු 5කට යන්න වෙනම වගුව නේද? ඔව් අපි ඉස්සෙල්ලා වගුව සකස් කරගමු. කරලා නැති අය ඉන්නවනම් මාත් එක්කම ඉක්මනට කරන්න පටන් ගන්න. මෙහෙම අපි වගුව සකස් කරනවා. එතකොට අපොඩ ඉස්සරහට ඊලින් ගමුකෝ වගේ. එතකොට පන්ති ප්‍රාන්තර එනවා. පන්ති ප්‍රාන්තර ඊට පස්සේ මධ්‍යයාගය ඊට පස්සේ අපි ගත්තොත් එම අපගමනයේ සංඛ්‍යාතය ඊට පස්සේ සිග්ම FD ඊට පස්සේ මේක එනවා 1 2 3 4 5 6 7 1 2 3 4 5 6 7 එතකොට අපි මෙතනට ගන්නේ භාණ්ඩ ගණන. භාණ්ඩ ගණන. මෙතනට ගන්නේ මධ්‍යයාගය. මධ්‍යයාගය. මෙතනට ගන්නේ අපගමනය. මෙතනට ගන්නේ සංඛ්‍යාතය. සංඛ්‍යාතය කියන්නේ දින ගණන. F කියලා ගන්න. ඊළඟට අපි මෙතනට ගන්නේ FD. මෙතන එතකොට සිග්මා FD. මෙතන සිග්මා F. මෙතන අපි පුරවගෙන ගියොත් මෙතන 11 15 ඊට පස්සේ 16 20 සම්තති ගැන විවිධයි 21 25 26 30 31 35 36 40 41 45 එතකොට
දින ගණන. දින ගණනෙන්නේ 3 5 10 15 13 8 6 13. දැන් අපි මධ්‍යයගේ තීරු පුරවන්න ඕන. ඊට ඉස්සෙල්ලා දැන් මෙතන අපි ප්‍රශ්නාංක 6නේ. 6 වෙනි ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නෙට අපි උත්තරේ ලියාම. දැන් මේ මොනවද? දැන් ප්‍රශ්නේ හරියට විශ්ලේෂණය කරගන්න. මේ දත්ත සමූහය වෙන්නේ සෙල්ලම් බඩු නිෂ්පාදනය කරන ආයතනයක එක් මාසය තුල එක් මාසයක් තුල එක් දින එක් මාසයක් තුල එක් මාසයක් තුල එක් දිනයකදී නිපදවන ලද භාණ්ඩ සංඛ්‍යාව දැක්වෙන මෙතන වැරදීමන්නේ එක් මාසයක් තුල හරි එක් මාසයක් නෙවෙයි එක් මාසයක් තුල එක් දිනයකදී නිපදවන භාණ්ඩ සංඛ්‍යාව දැක්වෙන සංඛ්‍යාත ව්‍යාප්තිය දිනකට නිපදවිය හැකියයි අපේක්ෂිත වැඩිම භාණ්ඩ සංඛ්‍යාව කීයද වැඩිම භාණ්ඩ සංඛ්‍යාව පුතා කීයද 45යි ඔබේ උත්තරේ right දෙවෙනි එක තමයි අපිට මේ තියෙන්නේ මේ දෙවෙනි එකට අදාළ වගුව ප්‍රශ්නාංකය එතකොට අපි මධ්‍යයන්ගේ තීරුව පුරවමු 15 වෙනිදා 11ක් අඩු නම් 4 4 4 නේ යන්නේ එතකොට මෙතන ඉන්නේ 26යිනේ ඒ කියන්නේ 13 මෙතනට මෙතන 20යි 36යි 36යි වුණාම ඒ කියන්නේ 18 පහක වෙනසක් එන්නේ නේ මෙතන 26 46යි 46යි වුණාම 23යි පහක් තියෙන පහක් එකතු කරා එතකොට 28යි පහක් එකතු කරා 33යි 38යි 43යි ඔන්න මධ්‍යයගේ තීරුව ඊට පස්සේ අපි උපකල්පනය කරන්න අපිට කියනවා ඒගොල්ලෝ මාත පන්තියේ මධ්‍යයගේ මාත පන්තිය කියන්නේ වැඩිම වාර වැඩිම දින ගණනකදී සෙල්ලම් බඩු නිෂ්පාදනය වෙච්ච පන්ති පාත්‍රය මේ 26 30 15ට අදාළ. එතකොට මේක තමයි අපි ගන්නෙ මධ්‍යයගේ කියලා. උපකල්පිත මධ්‍යය. උපකල්පිත මධ්‍යය. අපි උපකල්පිත මධ්‍යනේ 28ක් කියලා ගන්නවා. එතකොට 28යි 28යි අතර තියෙන අපගමනේ බිඳුවයි. එතකොට මෙතන වෙනස කීයද? අපි මෙතන ගත්තොත් මෙතන 5ක් අඩුයි. 10ක් අඩුයි. 15ක් අඩුයි. මෙතන 5ක් වැඩි 10ක් වැඩි 15ක් වැඩි එතකොට මේ එක දිනයක එතකොට දින 3කදී එතකොට මෙතන මේ දෙක අපි ගුණ කරනවා දින 3කදී එතකොට අපිට එනවා එතන ඍණ 45යි මෙතන අපිට එනවා එපාට හරියනවා ඍණ 45යි මෙතන ඍණ 50යි මෙතන ඍණ 50යි මෙතන බිඳුවයි 13 5 50යි 15යි 65යි දාන 80යි මෙතන 15 6ක් 60යි 6 වර 5 30යි 90යි ඔය ටික දැන් මේ ටික එකතු අපි ගත්තා මේ ටික එකතු ඍණ 5යි 4යි 5යි 5යි 4යි 9යි 5යි 14යි මේ ටික එකතු මේකේ ඉන්නේ ධන මෙතන 5 8යි 6යි 14යි 8යි 6යි 14යි 9යි 23යි 5යි 8යි 9යි 17යි 6යි 23යි 235 145 අඩු කරා එතකොට බිඳුවයි 13න් 4ක් එතන 13න් 4ක් 9යි 90යි ඒ කියන්නේ ධන 90යි ධන 90යි ඒක මෙතන සිග්මා 10යි 20යි මේ ටික එකතු කරා 5යි 3යි 8යි 8යි 5යි 13යි 13යි 3යි 16යි 16යි 8යි 24යි 6යි තියෙන 3ක් ඉතුරුයි 3යි 4යි 5යි 6යි දින 60ක් නේද එතකොට එක් මාසයක තමයි ගන්න 5යි 3යි 8යි 8යි 5යි 13යි 16යි 16යි 8යි 24යි 30යි 3යි 4යි 5යි 6යි ඔතනට ආවා ඊළඟට අපි එන්න ඕන අපගමන මධ්‍යයන්ට අපි එනවා
අපගමන මධ්‍යයන්ය. අපගමන මධ්‍යයන්ය. අපගමන මධ්‍යයනේ වෙන්නේ සිග්මා ft බෙදීම සිග්මා f. ඒ කියන්නේ ධන 90 බෙදනවා 60. ඒ කියන්නේ 30වත් 2යි 30වත් 3යි. ඒ කියන්නේ ධන 1.5යි. ඒ කියන්නේ අපි උපකල්පනය කරේ 28ක් කියලා. සාමාන්‍ය දවසකට සෙල්ලම් බඩු 28ක් හදනවා කියලා උපකල්පනය කරා. අපි උපකල්පිත මධ්‍යයනේ උනේ උපකල්පිත මධ්‍යයනේ. උපකල්පිත මධ්‍යයනේ. එතකොට උපකල්පිත මධ්‍යයනේ 28යි. සාමාන්‍ය දවසකට 28ක් හදනවා කියලා හිතුවේ. නමුත් ඊට වඩා තව 1.5ක් වැඩි. එම නිසා අපි යන්නේ නෝ සැබෑ මධ්‍යයනේ. සැබෑ මධ්‍යයනේ. සැබෑ මධ්‍යයනේ වෙන්නේ 28 අපි ගත්තොත් එහෙම 28 එකතු කිරීම 1.5. ඒ කියන්නේ 29.5. මේක තමයි සැබෑ මධ්‍යයනේ. මේක ආවද දරුවනි ඔබට? ඔව් සර්. ඔය විදිහටම ආවනේ. ඔය විදිහට බොගොඩ නගලා තියෙන්න ඕන. මෙම නිපද ආසන්න පූර්ණ සංඛ්‍යාවට ආසන්න පූර්ණ සංඛ්‍යාවට තියෙන්නේ නේද? හොඳයි. ආසන්න පූර්ණ සංඛ්‍යාවට. එහෙමනම් කීයද? 30යි. ආසන්න පූර්ණ සංඛ්‍යාවට. ආසන්න බව අපි ලියන ඕමනේ ආසන්න 30යි. ඔබේ උත්තරේ 30යි. ඒක මතක් කරගන්න හොඳයි පුතා. මෙම නිපදවන භාණ්ඩයකින් රුපියල් 750ක ලාභයක් ලබයි. මාස 3කදී නිපදවන ලද භාණ්ඩ මගින් රුපියල් මිලියන 2ක ආදායමක් අපේක්ෂා කරයි නම් අපේක්ෂාව ඉටු වී දැයි හේතු සහිතව දක්වයි. එකකින් 750යි. දවසකට 30ක් හදනවා. අහන්නේ මාස 3කට. 3ක්. ඔව්. අපි බලමු අපේක්ෂිත ආදායම. එම නිසා අපි එන්නේ තුන්වෙනි ප්‍රශ්නෙට. අපේක්ෂිත ආදායම. අපේක්ෂිත ආදායම. අපේක්ෂිත ආදායම වෙන්නේ එකකින් 750යි. අපි ගත්තොත් එකකින් 750යි. දවසකට 30යි. එතකොට දවසක ආදායම තමයි ඒ. දවසකට 30ක් හදනවා. එතකොට මාස 3ක් 30ව 3ක් 90යි. අපි සාමාන්‍යයෙන් ගණිතයේ මාසයක් කියන්නේ දින 30ක් කියලා තමයි ගන්නේ. ඔන්න ඔය ටික ගුණ කරන්න ඕන. ඉතින් අගට බිඳු 3ක් කොහොමත් එනවා. ඊළඟට මෙතන මේ ටික ගුණ වෙන්න ඕන 75ව 3ක්. එතකොට අපි ගත්ත 3 වර 15යි 3 වර 21යි 22යි 225යි 225ව 9යි. 9 වර 45න් 5 4ක් ඉතුරුයි 9 වර 17යි 4යි 18යි 4යි 22න් දෙකක් ඉතුරුයි 9 වර 18යි 2යි 20යි. 20යි මෙතන එන්නේ එතකොට 5යි 2යි 0.2යි රුපියල් 2,25,000ක් තමයි ලැබෙන්නේ. නමුත් බලාපොරොත්තු වෙන්නේ මිලියන 2යි. මේක අපි ගත්තොත් මිලියන 2.0225යි. මිලියන 2.0225. ඒ කියන්නේ අන්න අපි ඊළඟට කරනවා මේක මම මෙතනට ගන්නම් ඉඩ මත හින්දා මෙතන ඉඳන් අපි ලියනවා 2.0 රුපියල් 2.0 මිලියන 2.025 වැඩි මිලියන 2කට වඩා නේ. එම නිසා අන්න අපි කියනවා අපේක්ෂාව ඉටු වෙයි කියලා. අපේක්ෂාව ඉටු වෙයි. හරිනේ? ඔතනට වෙනකන් එන්න ඕන. හරි සර්. ලකුණු බෙදීම් කරමු. ඝන රතු පෑ 45ට එකක් දාගන්න.
මධ්‍යයාගේ එක් වැරද්දක් නොසලකන්නේ. සියල්ල මේ ඉතුරු ටික දිනවනේ එකයි. ඊට පස්සේ FD තීරුවේ එක් වැරද්දක් නොසලකන්නේ. ලකුණු දෙකක් දාගන්න. සිග්මා FD වලට එකක් දෙන්න. සිග්මා FD වලට දෙක හරි. ඊට පස්සේ මෙතන ඔබට සිග්මා FD වැරදුනා කියන්නකො මොකක් හරි මෙතන වැරද්ද එක් වැරද්දක් වුණා කියමුකෝ. එක් වැරද්දක් වෙන එක්කෙනාගේ මේක ලකුණ එනවා. ඉතුරු ටික හරිනේ මේකෙත් එනවා. මෙතන එන්නේ නැහැ 90 අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. නමුත් ඔබට ආපු උත්තරේ 90 නෙවෙයි කියලා හිතන්නකෝ. නමුත් ඔබට ආපු උත්තරේ 60න් බෙදෙන බව පෙන්නලා තිනවනම් ඒක අවුරුදු ගණනාවක් තිස්සේ එන කාරණාවක්. වැරදි උත්තරේ 60න් බෙදෙන බව පෙන්නනවට එක ලකුණක් තියෙනවා. එකක් තියෙනවා. ඊළඟට දැන් මෙතනටම ලකුණු 2යි 3යි 4යි 5යි ඊට පස්සේ 2.29.5ට 1යි 30ට 1යි 1 2 3 4 5 6 7ක් මෙතන ලකුණු 7ක් එනවා 7ක් දෙවෙනි කොටස තුන්වෙනි කොටසේ ඔබ අනිවාර්යයෙන්ම මිලියන මේ 2 මිලියන 25000 හෝ මිලියන 2.0225 ඒකට එකක් තියෙනවා ඊට පස්සේ සංසන්දනාත්මකව මේ සැසඳීමත් සමග වචනෙන් හරි ලියලා තියෙනවනේ සැසඳීම නැත්තම් දෙන්නේ නැහැ අපේක්ෂාව ඉටු වෙයි කියලා ලියලා තියෙන්නත් ඕන මේ සැසඳීම සමග මේක තියෙනවා නම් එක ලකුණක් තියෙනවා ඒ කියන්නේ දරුවනේ එතනට ලකුණු දෙකක් තියෙනවා 7යි 8යි 9යි 10යි ඔය විදිහට තමයි ලකුණු 10 හැදෙන්නේ බලන්න අඩුපාඩු තියෙනවා නම් හදාගන්න කාටරි මොනවා හරි අහන්න තියෙනවා නම් ඒත් අහන්න. දැන් අපිට B පාර්ට් එකට එන්න තියෙනවා. දැන් ඔයගොල්ලන්ට එතන ලකුණු ගන්න පුළුවන්. B පාර්ට් එකට එන්න තියෙන්නේ. B පාර්ට් එකේ පළවෙනි ප්‍රශ්නේ සුපුරුදු පරිදි සමාන්තර ශ්‍රේණියක් තමයි තියෙන්නේ. බලමු මේක. මම මේක මකන්නද? හා සර්. හරි. එතකොට අපි එනවා 7 වෙනි ප්‍රශ්නේ B පාර්ට් එකේ 7 වෙනි ප්‍රශ්නේ. රංගහලක වේදිකාව තනා ඇත්තේ අර්ධ වෘත්තාකාර හැඩයකිනි. ආසන පනවා ඇත්තේද කවාකාර හැඩයකටය. එහි ඉදිරි පේළියේ ආසන 18ක් ඇති අතර ඊට පසු ඇති සෑම පේළියකම ආසන 7 බැගින් වැඩි වන ආකාරයට සකසා ඇත. රංගහලේ පස්වෙනි පේළියේ ඇති ආසන ගණන සොයන්න. පස්වෙනි පේළියේ ඇති ආසන ගණන. අපි සමාන්තර ශ්‍රේණි මූලධර්ම භාවිතා කරන්න තියෙනවා. ආරම්භය 18යි. පොදු අන්තරය 7යි. පස්වෙනි පදය අහන්නේ T5 ඔබෙන් අහන්න. n කියන්නේ 5යි. සූත්‍රය Tn සමානයි A එකතු කිරීම n දින එක වාරයක් D සූත්‍රයට අනුව අපි දැන් ආදේශ කරනවා. එතකොට T5 සමානයි 18 එකතු කිරීම 5 අඩු කිරීම 1 D කියන්නේ 7යි. එතකොට 18 එකතු කිරීම 4 ගුණ කිරීම 7. මෙතනදී කලබල වෙලා ළමයා 18යි 4යි එකතු කරගන්නවා. ඒ වගේ හොඳම දේ වෙල තමයි ගුණිතයක් තියෙන තැන වරහනක් දාගන්න. ওই වැරද්ද කරනවා අපි උත්තරපත්‍ර බලනකොට. දැන් මේ හොඳ දක්ෂ දරුවෝ බව මෙහෙම කරගන්නවා. 4 4 28යි. එතකොට මේ දෙක එකතු වුණාම 2යි 3යි 46යි. ඒ කියන්නේ T5 නමුත් පිළිතුර ගලපන්න. එම නිසා අනිවාර්යයෙන්ම ලියවෙන්න ඕන මේවා. පස්වන පේළියේ ආසන 46ක් තිබේ. ආවද දරුවනි ඔබට මේක? ඔව් සර්. ආවා. right. දෙවෙනි ප්‍රශ්නේ. මුල් පේළි 5 සඳහා එක් ආසනයකට රුපියල් 1000 බැගින් අය කරනු ලබයි නම් ආසන පේළි 5ම පිරී ඇති විට ලැබෙන ආදායම සොයන්න. එහෙමනම් අපි මුලින්ම හොයාගන්න ඕන
මුල් පේලි පහේ තියෙන මුළු ආසන ගණන SN වලට යන්න වෙනවා. නේද? හැබැයි අපි දැන් පස්වෙනි පේලිය හොයාගෙන තියෙන්නේ. මුල් පේලියක් දන්න. කාල් ෆෙඩ්රික් ගවුස් තමයි මතක් වෙන්න ඕනේ නේද? එහෙනම් හොඳම විදිය A18යි එතකොට T5 කියන්නේ L නේ. L අවසාන පදේ. අවසාන පදේ 46යි. N අපිට අවශ්‍යම නෑ ඇත්තටම. හයින් අවශ්‍යයි N බෙදීම දෙකනේ. පද 5යි. අපිට ඕනේ S5. S5 ඕනේ. සූත්‍රය Sn සමානයි n බෙදීම 2ක් a එකතු කිරීම L සූත්‍රයට අනුව. සූත්‍රයට අනුව. ඒ වෙලාවේ ලේසි මම මෙතන 5 හොයලා ඉතින් ඒක තමයි අපි ගන්න එක වඩාම හොඳ. S5 සමානයි 5 බෙදීම 2 a කියන්නේ 18 එකතු කිරීම L කියන්නේ 46. එතකොට එන්නේ 5 බෙදීම 2 ගුණ කිරීම 8යි 6යි 14යි 4 1යි 5යි 1යි 6යි 8යි 6යි 17 4 1යි 5යි දෙවරක් 1යි දෙවරක් 32යි 32 ව 5 පස්වර දෙක 10 එකක් ඉදිරි පස්වර තුන 15යි 16යි S5 එම නිසා අපි එනවා අහන්නේ මොකද්ද ආසනයක් රුපියල් 1000යි ආදායම නිසා ආදායම වෙන්නේ 160,000 ඒ කියන්නේ 160,000යි රුපියල් 160,000යි ආවනේ ඔව් සර්. ශාලාවේ ආවෝ හරි පුතේ ශාලාවේ ආසන පේලි 12ක් ඇත මුල් පේලි 5 හැර ඉතිරි ආසනයක් රුපියල් 500ක මුදලක් අය කරයි නම් ශාලාවේ සියලුම ආසන පිරී ඇති විට ලැබෙන මුළු ආදායම දැන් මොකද කරන්නේ ශාලාවේ ආසන පේලි 12ක් තියෙනවා ඒ කියන්නේ 12ක් තියෙනවා මුල් පේලි 5 හැර ඉතිරි ආසනයක් සඳහා රුපියල් 500ක මුදලක් ඔව් ඉතුරු ටික හොයන්න තියෙනවා දැන් අපිට ඉත කොහෙන්ද ගන්න මම ඊළඟ පිටුවට යන්නම් අපි බලමු මට උදව් කරන්න අවශ්‍ය තත්ත්වවලදී දැන් අපි කරන්නේ මෙහෙමයි දැන් මෙහෙම ආසන පේලි එනවනේ 1 2 3 4 5 කියලා ආව දැන් 6 මෙතන ඉඳන් 18 වෙනකම් කීයද ආසන පේලි 12 පේලි 12ක්. 12 මෙතනට එන්න මෙතන 12 පේලි 12ක් වෙනකම් මේ ටික තමයි ආසනයක් රුපියල් 500 ගානේ තියෙන්නේ. එතකොට අපි බලනවා මේ ටික එකතු වුණානේ මේ පේලි වල එකතුව. ඒ කියන්නේ 6 වෙනි පේලියේ තියෙන ආසන ගණන. 6 වෙනි පේලියේ ආසන ගණන අපිට ගන්න පුළුවන් අපිට මතකයි මුල් දෙකේ 5 වෙනි එකේ තිබුණේ 46යිනේ. 5 වෙනි එකේ 46යි. එතකොට 46 එකතු කරනවා 18ක් වෙනස නැහැ වෙනස 7යි එතකොට 53යි 53යි ඊට පස්සේ n 6 ඉඳන් 12ට කීයද පද එතකොට 6 ඉඳන් මෙතන 12න් 5ක් අඩු කරානේ මෙතන පේලි 12ක් තියෙනවා 12න් 5ක් අඩු කරාම 7යි n 7යි ඊට පස්සේ d 7යි වෙනස 7යිනේ මේ කියන්නේ. එහෙනම් අපිට ඕනේ මේ පද 7 එකතුව S7. S7 තමයි අපිට ඕනේ. S7. S7 තමයි ඕනේ. එතකොට අපි එනවා Sn සමානයි n බෙදීම 2ක් 2යි a එකතු කිරීම n දින 1යි d සූත්‍රයට අනුව. මේ සූත්‍රයට අපි එනවා. සූත්‍රයට අනුව. එතකොට අපිට එනවා S7 n කියන්නේ 7 බෙදීම 2 2යි a 53 එතන අපි වරහණක් දාගත්තා n 7 අඩු කිරීම 1 d7 ඊට පස්සේ 7 බෙදීම 2 53 100යි 106යි 7යි 7 එක 6යි 6 වරක් 7
ඊට පස්සේ එනවා 7 බෙදීම 2 106 එකතු කිරීම 6 7 13යි. 6 වරක් 42යි. 42යි. ඊට පස්සේ අපිට එනවා 7 බෙදීම 2 ගුණ කිරීම 148. 6යි 8. දෙවරක් 1යි. දෙවරක් 74යි. 7 ගුණ කිරීම 74. 4ක් 4 28යි. 2යි 4ක් 4 49යි. 50යි 51යි. 518යි. මුළු ආසන ගන්න 518යි. මේක දාවෙනු අංක. ඔව් සර්. එම නිසා අපි එතනින් රුපියල් 500 බැගින් ආදායම 500 බැගින් ආදායම ඒ කියන්නේ 500 ගුණ කරනවා 518න්. එතකොට 8 වරක් 40යි 4ක් ඉතුරුයි. වසරකේ 5යි 4යි 9යි. වසර 5 25යි. ඉතුරු බිංදු 2යි. 8 වරක් 40යි වසරේ 5යි 4යි 9යි. වසර 5 25යි. මෙතන එන්නවා රුපියල් 259000. ඊළඟට අපෙන් අහන්නේ මොකද්ද? පිරී ඇති විට ශාලාවේ සියලුම ආසන පිරී ඇති මුළු ආදායම. එම නිසා මුළු ආදායම අපිට එනවා අතන ආවේ කීයද ආදායම 160,000. 160,000යි නේ. 160,000. එතකොට 160,000ට අපි එකතු කරනවා 259,000. ඒ කියන්නේ රුපියල් 300 නෙවෙයි 4 මෙතන 9යි 11යි 419,000. 419 අය 11 හරිද? අවද මේ උත්තරය? ඔව් සර්. අපි ලකුණු බෙදමු. ලකුණු බෙදුවොත් මෙතනට සූත්‍රය හෝ සූත්‍රයට ආදේශ කරනවට එකයි උත්තරයට එකයි. හැබැයි උත්තරේ මේ ගැළපීම වැදගත්. ඒක මතක තියාගන්න මේ මෑත භාගින්ද මේ ගැළපීම බලනවා. ඒ හින්දා ඔබ 46න් නවත්තලා තියලා හරියන්නේ නැහැ. පස්වෙනි පේළිය ආසන 46ක් තිබේ කියලා ලියන්න. මෙතන ලකුණු 2යි. ඊට පස්සේ සූත්‍රයට ආදේශය හෝ සූත්‍රයට මෙතන 160ට එකයි 160,000ට එකයි එතන 3යි. ඊළඟට 3යි 2යි 5යි. මෙතන එතකොට ඔබ සූත්‍රයට එකයි ආදේශයට එකයි 518ට එකයි 259,000ට එකයි උත්තරයට එකයි. එතන ලකුණු 5යි. ඒ අනුව සමස්ත ලකුණු 10න් කීයද කියලා දාන්න 7 වෙනි ප්‍රශ්නෙට. 7 වෙනි ප්‍රශ්නෙට 10යි. හරිනේ? ගැටලු තියෙනවද? අපි දරුවනි දැන් එන්නේ ඊළඟ ප්‍රශ්නෙට. ප්‍රශ්නාංක 8ට එන්න හදයි. නිර්මාණ ගාන. කෝ කට්ටිය ඇඳද නිර්මාණ? ඔන්න දැන් මම ඔබට විවෘත කරනවා WhatsApp group එක. දැන් ඔබේ නිර්මාණය දැන් මේ group එකට ඇතුළත් කරන්න ඕන. විනාඩි 2ක් දෙන්න. හරි හැමෝම කරන්න ඕන තමන්ගේ නිර්මාණයේ ඡායාරූපයක් මට එවන්න දැන්.
group එකට දාන්න. ඔන්න දැන් ඔන්න ඔබට අවස්ථාව දැන් උදා කරලා තියෙනවා. හැමෝම දාන්න. ඔය කවුරුවත් දැම්මේ නැහැ. ඒ කියන්නේ මේක කරලා නැහැ. නවිදු ඔව් සර්. දැම්මේ නැද්ද? ඇස මේ බැටරි බහලා සර් පොඩ්ඩක් charge එකකින් ඉන්න ගහන. මම සර්ට එවන්නම් සර්. නවෝදයා group එකට දාන්න. නවෝදයා දුව හරි සර්. group එකට දාන්න.
ඕ මෙනුජ දාන්න රන්දිව් නුවන්මි පිනිදී සනිතු දැන් මට ඕනේ මේ පේපර් එක මේ නිර්මාණය ඔබ කරපු එකේ ඡායාරූපයක් දාන්න. දැන් නවෝදය දුව නම් දාලා තිනවා මේ වෙනම මට එවන්න මේ වෙනම දාන්න එපා ගෲප් එකට දාන්න මට වෙන වෙනම බලන්න කිව්වොත් එහෙම අමාරුයි. ගෲප් එකට දාන්න මෙනුජ ගෲප් එකට දාන්න ඉක්මන් කරමු. ඉක්මන් කරොත් හොඳයි පුතා වෙලාව යනවා. එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි තාම ආවේ 30ක් ඉන්නවා 30න් 6යි 7යි අපි බලමු. ඔබේ නිර්මාණය යොමු කරන්න කිව්වේ අඩුපාඩු මට ඒකට පොඩ්ඩක් බලන්නත් පුළුවන්. ඒකයි හැකියාව තියෙනවා නම් ඉදිරිපත් කරන්න. කියන්නේ මම දැම්මා සර්. දැම්මනේ. හරි. දැන් අපි බලමු ගැටලුවට යමු. මේක කියන්නේ පුතා සරලධාරයේ කවකටු භාවිතා කරමින් නිර්මාණ රේඛා පැහැදිලිව දක්වමින් නිර්මාණය කරන්න. නිර්මාණයක් කියන්නේ ගොඩනැගීමක්. අපි ඉංග්‍රීසියෙන් කියන්නේ construction. ගොඩනැගීමක්. ගොඩනැගෙනකොට අපි පළවෙනියෙන්ම පීවරෙන් පීවර එකපාර ඇඳගෙන යන්නේ නැහැ. සමස්තය පොඩ්ඩක් දකින්න ඕන. නිර්මාණයක සමස්තය දැකීම තුලින් තමයි ඔබේ නිර්මාණයේ සාර්ථකත්වයට ළඟා වෙන්න පුළුවන් වෙන්නේ. අඳින්න යන ඉඩ يعني ඉඩකඩ වුණත් පාලනය කරගන්න පුළුවන් වෙන්නේ සැලසුම් කරගන්න පුළුවන් වෙන්නේ ඔබ මේ සමස්තය දකින්නකොට ඒ හින්දා විනාඩියක් දෙකක් අරගෙන මේ ගැටලුව කියවීම හඳුනා ගැනීම ඔබට අයහපතක් වෙන්නේ නැහැ සමහර වෙලාවට කුංචි දල සටහනක් පැත්තකින් ඇඳගත්තත් ඒක අයහපතක් නැහැ AB 6යි BAC 30යි AC 7ක් වන ABC ත්‍රිකෝණය. දැන් මෙහෙම කියනකොට ඔබේ මනසේ මේ නිර්මාණය ගොඩ නැගෙන්න ඕන. ඒතර ඔබට හයිලයිට් වෙන්න ඕන කෝණේ 30යි. 30 අඳින්නේ කොහොමද කියලා. ඒක තමයි පෙර අත්දැකීම. AB 6යි AC 7යි පාද දෙකකුයි අන්තර්ගත කරන කෝණයයි දීලා තියෙන්නේ. මොකද ත්‍රිකෝණයක
අපිට පාද දෙකයි අන්තර්ගත කරන කෝණයයි දුන්නොත් තමයි ඒක අඳින්න පුළුවන්. නැත්නම් පාද තුනම දෙන්න ඕන. නැත්නම් අපිට කෝණ දෙකකුයි පාදෙකුයි දෙන්න ඕන. එතකොට අපි ත්‍රිකෝණය නිර්මාණය කරන ACB CAD වන පරිදි AC රේඛාව B පිහිට පැත්තේ විරුද්ධ පැත්තේ D පිහිටන පරිදි CAD නිර්මාණය කරන්නලු. ABC සමාන්තර රාශියක් වන පරිදි D ලකුණු කරන්නලු. C සිට AB ලම්බකයක් නිර්මාණය කරන්නලු. ඉහත ලම්බ දිග භාවිතයෙන් ACD ත්‍රිකෝණයේ වර්ගඵලය සොයන්නලු. right. අපි පටන් ගමු. ඔන්න මම දැන් පටන් ගන්න හදයි. මම මුලින්ම අරන් සරල රේඛාවක් ඇඳ ගන්නවා මේ විදිහට. රේඛාව අත්ත පොඩ්ඩක් පොඩි කරලා. මේ විදිහට අපි ඇඳ ගන්නවා. ඇඳගෙන ඉවර වෙලා අපිට සෙන්ටිමීටර් 6ක් මම මේක එක අන්ත ලක්ෂයක් ලකුණු කරනවා. අන්ත ලක්ෂයක් ලකුණු කරනවා. මේ ඊට පස්සේ අපි කව කට්ටට ගන්නවා සෙන්ටිමීටර් 6ක්. මේ විදිහට. සෙන්ටිමීටර් 6ක් හරියටම ගන්නවා කව කට්ටට. කව කට්ටට මේ ලක්ෂය තියලා අපි ඡාපය අඳිනවා. එතකොට ඔන්න මම ඡාපය ලොකු වෙයි. අපි මේ විදිහට අඳිනවා ඡාපය. මදි ඡේදනය. ඔය විදිහට ඇඳලා අපි එතකොට මේක නම් කරගන්නවා මෙතන A මෙතන B මෙයා සෙන්ටිමීටර් 6යි. ඊට පස්සේ අපිට BAC අංශක 30ක් ඕනේ. අපි 30 කෝණය අඳින්න නම් අපි A වල කවකට තුඩ තියලා අපි දරුවනි මේ වගේ තවත් අපි ගමු. එම ඡාපයක් අඳිනවා. ඡාපය ඇඳලා කවකට තුඩ අපි මේ ඡේදන ලක්ෂයේ තියලා ඊට පස්සේ මොකද කරන්නේ? අපි මේ ඡාපේ ඡේදනය කරනවා. මේන්නේ 60ක්. මේන්නේ අංශක 60. ඊට පස්සේ අපි මේ ඡේදන ලක්ෂයේ කවකට තුඩ තියලා අපි මේ වගේ ඡාපයක් අඳිනවා. ඔහොම. දුර වෙනස් කරගන්නේ නැහැ. මෙතන තියලා අපි ඡාපය ඡේදනය කරනවා. ඊට පස්සේ අපි කරන්නේ මෙතන ඉඳන් A වල ඉඳන් අපි මේ ඡේදන ලක්ෂ්‍ය හරහා යන පරිදි ඔහොම අඳිනවා. ඒතර මේ කෝණේ හරියටම අංශක 30යි. 60 සමච්ඡේදනය කරා. ඊළඟට අපිට කියන්නේ BAC C හොයා ගන්න ඕනේ. සෙන්ටිමීටර් 7ක් ගන්න ඕනේ AC. අපි ගන්නවා කවකට තුඩේ බිඳුවේ තියලා ඊට පස්සේ අපි මෙයාව 7ක් වෙනකන් ගේනවා. හරියටම 7යි. එතකොට අපි මොකද කරන්නේ? ඒ වල කවකට තුඩ තියලා අපි දරුවනි ඡාපය අඳින ඕන්න. එතකොට මෙතන C ABC ඊට පස්සේ අපි BC ආ කරනවා. ඔන්න මෙතන සෙන්ටිමීටර් 7යි. බලන්න ඔබේ ත්‍රිකෝණෙත් ඔය විදිහට ඇවිල්ලා තියෙනවද කියලා. නේ? ඊළඟට අපිට කියනවා
ACB කෝණය CAD කෝණය වන පරිදි AC රේඛාවෙන් B පිහිටි පැත්තට විරුද්ධ පැත්තේ D පිහිටන පරිදි CAD නිර්මාණය කරන්න. ඔව්. B පිහිටන පැත්තට විරුද්ධ පැත්තේ පිහිටන පරිදි D ව නිර්මාණය කරන්න CAD. ඊට පස්සේ ABCD සමාන්තරාශ්‍රයක් වන පරිදි D ලකුණු කරන්න. right. අපි ඒ කියන්නේ මොන කෝණෙද පිටපත් කරන්න කියන්නේ ACB කෝණය එතකොට අපිට කියන්නේ CAD මේ ACB කෝණය මේ පැත්තේ පිටපත් කරන්න තියෙන්නේ. එතකොට අපිට හොඳම දේ තමයි අපි මේ ගත්ත ඡාපය මේ ඡාපයම අපි උදව් කරගමු. මේ ඡාප දුර අපි ගත්ත කව කට්ට තුඩ තිබ්බ A වල ඊට පස්සේ මෙතන කෝණ පිටපත් කිරීම කරන්නේ අපි ඊට පස්සේ ඒ ඡාපය අපි අඳිනවා මේ විදිහට. ඒ ප්‍රමාණයටම අපි ඡාපයක් අඳිනවා. කව කට්ට තුඩ ඕම තිබ්බා. ඔම ඡාපය ඇඳ. ඊට පස්සේ අපි කරන්නේ මේ ඡේදන ලක්ෂයේ තියලා කව කට්ට තුඩ අපි මෙන්න මේ ඡාපයට මේ ඡේදන ලක්ෂ දෙක අතර දුර අපි ගන්නවා. මේ ඡේදන ලක්ෂ දෙක අතර තියෙන දුර අපි ගන්නවා හරියටම. ඔව්. ඔය දුර ගත්තා. ඊට පස්සේ අපි කරන්නේ මෙතන මේ ඡාපේම මෙතන ඡේදන ලක්ෂයේ තියලා අපි මේ විදිහට ඡාපය අඳිනවා. ඔන්න කෝණ පිටපත් කිරීම. මේ ඡාපයම තමයි මම මෙතන ඇඳේ. ඒ දුරම තමයි මේ ගත්තේ කව කට්ටේ. ඊට පස්සේ මම කරන්නේ මෙතන ඒ වල තියලා කොහොම අඳින්නේ. ඔන්න. ඊට පස්සේ දැන් මෙතන ඒකාන්තර කෝණයක් නේ හැදේ. අනිවාර්යයෙන් මේ ඒකාන්තර කෝණය මේ රේඛාවට මේ රේඛාව සමාන්තර වෙනවා පුතා. මේ කෝණෙට මම පිටපත් කරේ. දැන් අපිට කියනවා D ව හොයාගන්න කියලා. ABCD සමාන්තරාංශයක් වන පරිදි. එහෙනම් අපිට මේ දුර සමාන මේ දුර මෙතනට එන්න ඕන අනිවාර්යයෙන්. එතකොට අපි කව කට්ට ආයි ගන්නවා. කව කට්ට අරගෙන අපි අරගෙන එනවා. මෙතන C වල කව කට්ට තුඩ තියෙනවා. C වල කව කට්ට තුඩ තියලා අපි මෙන්න මේ ගන්නවා මොන දුරද BC දුර කව කට්ටට අපි ගන්නවා. හරියටම BC දුර කව කට්ටට ගත්තා. අරන් අපි එතකොට දුර වෙනස් කරගන්නේ නැහැ. දුර වෙනස් කරගන්න නැතුව ඒ වල කව කට්ට තුඩ තියලා අන්න අපි මොකද කරන්නේ පුතා ඡාපය අඳිනවා. ඡාපය අඳිනවා. ඊට පස්සේ අපි පොඩ්ඩක් වෙනස් වුණා වගේ මට පේන්නේ හැබැයි කමන්න බලමුද මෙතන ඉඳන් මෙතනට අපි ආ කරනවා. ඔන්න. එතකොට මෙතන තමයි D වෙන්නේ. එතකොට මේ රේඛා දෙකත් සමාන්තරයි. මේ දුර මෙතනට ගත්තා. ඊළඟට අපිට කියනවා C සිට AB ට ලම්බකයක් නිර්මාණය කරන්න. C සිට AB ට ලම්බකයක් නිර්මාණය කරන්න. ඒතර අපි මොකද කරන්නේ? බාහිර ලක්ෂයකින් ඉඳන් සරල රේඛාවකට ලම්බකයක් නිර්මාණය කරනකොට අපි කව කට්ට අරගෙන මම මේ පැත්තට ගන්නම්. ඕම අරන් C වල කව කට්ට තුඩ තියලා අපි ටිකක් දුරින් ඡාප දෙකක් අපි අඳිනවා.
ඔන්න මෙතනින් ඡාපයක් එනවා. තව පොඩ්ඩක් අපි එහාට ගමු. මෙතනින් ඡාපයක් ගත්තා. ඊට පස්සේ දුර වෙනස් කරගන්නේ නැහැ. දුර වෙනස් කරගන්නේ නැහැ. අපි ඊට පස්සේ මෙතනට ආවා. ඡාපය ඇඳා. ඊට පස්සේ අපි කව කට්ට ගෙනාවා. මෙතන කව කට්ට තුඩ තිබ්බා මේ ඡේදන ලක්ෂයේ. ඊට පස්සේ අපි මේක ටිකක් දික් කරා. අපි හඳිනවා ඔහොම ඡාපය. දුර වෙනස් කරගන්නේ නැහැ. මෙතන කව කට්ට තුඩ තිබ්බා. ඊට පස්සේ මේක ඡේදනය කරා ඔහොම. ඊට පස්සේ අපි මෙතන ඉඳන් හඳිනවා මෙතනට ලම්බකය වන්න. මෙතන හරියට අංශක 90 වෙනවා. ලම්බකයක් හඳින්න. ඊට පස්සේ මොකද කියන්නේ? ඊට පස්සේ අපිට කියනවා ඉහත ලම්බකයේ දිග භාවිතයෙන් ACD ත්‍රිකෝණේ වර්ගඵලය සොයන්න. ඉහත ලම්බකයේ දිග භාවිතයෙන් ACD මෙතන ACD ත්‍රිකෝණේ වර්ගඵලය. ACD ත්‍රිකෝණේ වර්ගඵලය. අපි දන්නවා මෙයා විකර්ණයන්නේ ACD ත්‍රිකෝණේ වර්ගඵලය ACB ත්‍රිකෝණේ වර්ගඵලයට සමානයි. ACB ත්‍රිකෝණේ වර්ගඵලයට සමානයි. අපිට ඒකට ලම්බකයේ දිග හොයාගන්න වෙනවා. අපි මෙතනින් ගමු ලම්බකයේ දිග මෙතන කව කටු තුඩ තිබ්බා. අපි මේ D වෙනකන් තියෙන දුර මැන්නා කව කට්ටට ගත්තා. ඒ දුර අපි මෙතනට ගෙනල්ලා අපි බලමු කොච්චරක් තියෙනවද කියලා. හරියටම 3යිනේ. ඔයගොල්ලන්ට තාවද 3? මෙතන මේ ලම්බක දුර සෙන්ටිමීටර් 3 ආවද? නුවන්ක මේ ටික ආවද? 3ක්? සර් 3.5ක් ආවනේ. 3.5. ඔව් සර් මට 3.5. නැත්නම් සර් එතන සර් සර්ගේ උස පොඩ්ඩක් අඩුයිනේ සර්. මෙතන නේද? ඔව් සර්. අපිට ආපහු නිර්මාණයක් වෙනස් සර්. මෙතන මේ මොකද නිර්මාණය වෙනස් වුනේ? ඒකේ සර් ඔය CB රේඛාව ලම්බකයක් විදිහටම එතන 90ක් හැදිරමයි ත්‍රිකෝණේ එන්නේ. අපිට ඔහම ලම්බකයක් අඳින්න. ඒ කියන්නේ මේ රේඛා දෙක සම්පාත වුණාද? ඔව් සර්. එහෙමද? මම තුන් පාරක් අඳ සර් ඒ තුන් පාර මෙහෙම යනවා. ඔව් 30යි මෙයා 30යි. සර් සමාන්තරාංශය පොඩ්ඩක් ඇද වෙනවා සර් මට අඳිද්දි. මෙතන 90 වුණාද? ඔව් සර් මට 90ක් ආවා. මට සර් 90ක් ආවේ නැහැ. 90ක් වෙනවා කියන්නේ ඍජු කෝණාංශයන්නේ. මෙයා ඍජු කෝණාංශයක් දාවේ. ඔව් සර්. එහෙනම් මොකද ලම්බකයක් අඳින්න කියන්නේ? CC ට AB ට ලම්බකයක් අඳින්න කියන්න ඕනේ නැහැ. මෙතන 90ක් වෙනවා නම්. මෙතන ලම්බක වෙනව නම් ඉතින් ලම්බකයක් අඳින්න කියන්න ඕනේ නැහැ. මම වෙනම ඊට පස්සේ ඔක ඇඳලා බලන්නම් මේ හැබැයි ඉතින් මෙතන මේ මට මෙතන පොඩ්ඩක් තමයි වෙනස් වුනේ වෙනස් වෙනවා නම් ඒ කොහොමද මේක මේ මම මේක මේ ගත්ත විදියම අපි බලමු දැන් එහෙනම් මෙයාගේ වර්ගඵලය වෙන්නේ මේ මම දැන් මෙතන තියෙන මිනුම් පදනම් කරගත්තොත් මෙතන 90 වෙනවන ලම්බකයක් අඳින්න ඕනේ නැහැ කියන තරකේ තමයි මම ඉන්නේ. එතකොට එන්නේ 6 ගුණ කිරීම 3 බෙදීම 2. නේ දෙවරක් 1යි දෙවරක් 3යි 3 වර 3 9යි වර්ග සෙන්ටිමීටර්.
කාට හරි ආවද වර්ග සෙන්ටිමීටර් 9? ඔයගලන්ට ඒකට වෙනස් වෙන 3.5 වුණා නේද? ඔව් සර්. ඒක පොඩ්ඩක් තියන්නකෝ මම මේ වෙනම ඇඳලා බලලා කියන්නම්. හරි. ක්‍රමවේදයේ තේරුණානේ සිස්ටම් එක කොහොම තමයි ඈ. ක්‍රමවේදය හරි. කොහොමයි. හරි. මම ඒක ලකුණු දාලා ඔයගලන්ට එවන්නම්. මමත් ඇඳලා ඉවර වෙලා. හරි. මමත් මේ ෆස්ට් ටයිම් මේ හදාගෙන යන්නේ ඈ. මේ මම බලන්නත් හම්බුන්නේ නැහැ මීට ඉස්සෙල්ලා. අපි යමු 9 වෙනි ගානට ඉක්මනට. 9 වෙනි ගානට යා. ප්‍රශ්නාංක 9 ශේෂ්ඨඵල පරිමා ගැටලුව පුතා. ශේෂ්ඨඵල පරිමා මිනිතේ තේමාව. ඒක අපිට දීලා තියෙනවා මෙහෙම සිලින්ඩරයක්. සිලින්ඩරාකාර වාජනයක් වෙන්න ඕන. තාම මම ගාන කිව්වේ නෑ. මේකේ ද්‍රවයක් පුරවලා තියෙනවා වගේ පේනවා. ඔන්න ඔහොම. මොකද්ද කියන්නේ? A. අරේ ඒ වූ සිලින්ඩරාකාර බඳුනේ යම් මට්ටමකට ජලය පිරී ඇත. අරේ ඒ බෙදීම දෙක බැගින් වූ ගෝල n ප්‍රමාණයක්. මේකට දානවා ගෝල n ප්‍රමාණය. මේ ගෝලයක් මේ ගෝලයක අරය ගත්තාම ඒ n බෙදීම ඒ බෙදීම දෙකයි. එයාගේ අරේ ඒ බෙදීම දෙකයි. මෙයාගේ අරය ඒ බෙදීම මේ ගෝල n ප්‍රමාණයක් දානවා. බඳුනට දැමුව විට එහි ජල මට්ටම 8යි උස ප්‍රමාණයකින් ඉහළ ගියේය. දැම්මට පස්සේ 8යි ප්‍රමාණයකින් ඉහළ ගියේ. නම් බඳුනට තමයි ඇති ගෝල ගණන කීයද කියලා අහනවා. ගෝල ගණන. ගෝල n ප්‍රමාණය මෙම් බඳුනට. අර ඒ වන සිලින්ඩරාකාර බඳුනේ යම් මට්ටමකට ජලය පිරී ඇත. අර ඒ බෙදීම දෙක බැගින් වූ ගෝල n ප්‍රමාණය මේ බඳුනට දැමුව විට ජල මට්ටම 8යි ප්‍රමාණයකින් ඉහළ ගියේ. ඔව් මුලින් තිබුණට වැඩිය අපි හිතමු මේ තමයි මේ ජල මට්ටම 8යි ප්‍රමාණයකින් ඉහළ ගියා. 8යි ප්‍රමාණයකින් ඉහළ ගියා. දැමු විට ජල මට්ටම 8යි ප්‍රමාණයකින් ඉහළ ගියේ නම් අර ඒ වූ සිලින්ඩරාකාර බඳුනේ යම් මට්ටමකට ජලය පිරී ඇත. අර ඒ බෙදීම දෙක බැගින් වූ ගෝල n ප්‍රමාණයක් මෙම බඳුනට දැමූ විට මෙහි ජල මට්ටම 8යි ප්‍රමාණයකින් ඉහළ ගියේ නම් බඳුන තමයි ඇති ගෝල ගණන සොයන්න. එතකොට අපිට කරන්න තියෙන්නේ මේ ගෝල n ගණනේ පරිමාව විස්ථාපිත ජල පරිමාවට සමාන කරන එක. ගෝල n ප්‍රමාණයේ පරිමාව අපි සමාන කරනවා විස්ථාපිත ද්‍රව පරිමාවට. ආකිමිඩිස් නියමය. එතකොට ගෝල n ප්‍රමාණයක් කියන්නේ ගෝලයක පරිමාව 3න් 4යි 5r ඝනය. r ඝනය r ගේ ඝනය. ඒ වගේම ගෝල n ප්‍රමාණය සමාන කරනවා අපි විස්ථාපිත ජල පරිමාව. විස්ථාපිත ජල පරිමාව කියන්නේ 5a ගේ වාරයක් 8a. 8a වාරයක් 8a විස්ථාපනය වුණ 8a ප්‍රමාණය. එතකොට අපි මේක තව දුරටත් ගත්තොත් 4 5a ඝනය බෙදීම 2 4 8 8 වරක් 3 24යි. වාරයක් n සමානයි 8යි 5a ඝනය. ඒකයි ඒ දෙකයි. මෙතන එතකොට 5ට 5 ඉවත් වෙනවා. 4 ඒවා 1යි 4 ඒවා 2යි. ඒ ඝනයට ඒ ඝන ඉවත් වෙනවා. n බෙදීම 24 සමානයි 2යි. එම නිසා n සමානයි 24 ඒවා 2යි. n සමානයි 48යි. එම නිසා ගෝල ගණන මේක ආවද දරුවනි?
මේ උත්තරේ ආවද 48යි. ලවිදු මෙනුජර් ඔව් සර්. පිරිදුයි වන්ක මම මේ ඔව් සර්. පිනුක මේ උත්තරේ එන්න ඕන. ඊළඟට තියෙන්නේ ලඝු ගණක. ලඝු ගණක. අපි මේකට ලකුණු වෙන් කරොත් පුතා මෙන්න මේ පරිමාව පෙන්නනවට එකයි. ඊට පස්සේ මෙතන විස්ථාපිත ජල පරිමාවට එකයි, පරිමා සමාන කරනවට එකයි, උත්තරයට එකයි. මෙතන ලකුණු 4යි. ලකුණු 4යි. දැන් අපි යමු ලඝු ගණක වලට. ලඝු ගණක වල තියෙන්නේ 6.57 තුන්වෙනි බලය බෙදීම වර්ගමූල 0.3851 මේකේ උත්තරේ අපි x කියලා ගන්නවා. දැන් log x සමානයි. එතකොට එන්නේ අංකණය ලිව්වොත් 3 ලඝු 6.57 3 ලඝු 6.57 අඩු කිරීම බෙදීම කියන්නේ භාගයක් ලඝු 0.3851 ඔන්න අංකණය 3 මෙයාගේ පූර්ණාංශය 0.8 මට කියන්න නුවන්ක මෙයාගේ ලඝු ගණකය 0.8176 8.176 ඊළඟට අඩු කිරීම මෙයාගේ වියුති 1. කියන්නේ යාගේ වියුති 1.5856 5.856 බෙදනවා අපි දෙකෙන්. එතකොට මෙයා 3ෙන් ගුණ කරාම 3 වරක් 18යි 3 වරක් 7 21යි 1යි 22න් 2යි 3 වරක් 1 3යි 2යි 5යි 8 වරක් 3 24යි. මෙතන දශම ටික අඩු කිරීම. වියුති 1 බෙදෙන්නේ නැහැ නේ. එතකොට වියුති 2 කියලා දැම්ම එකක් මෙතනට ගත්තා 1යි 5යි 8යි 5යි 6 බෙදනවා පුතා දෙකෙන්. එතකොට වියුති 1 කෙලින්ම අපි බලන්නේ 15ට. දෙවරක් එතකොට 7යි 14යි ඉතුරු 1යි 18ට 9යි දෙවරක් 2 4යි 8යි. මෙතන වියුති 1 වියුති 1.79යි 2යි 8. ඒක දාවේ ඊළඟට 2.4යි 5යි 2යි 8 මෙතනට එනවා වියුති 1.79යි 2යි 8. එතකොට අඩු කරා. මෙතන බිඳුවයි බිඳුවයි. මෙතන 15න් 9ක් 6යි. මෙතන 13න් 7ක්. 13න් 7ක් 6යි. මෙතන එකක් ගියා. එක අඩු කිරීම ඍණ එක එකතු කිරීම එක 2යි. මෙතනට එන්නේ 2.666.0. ඒ ඉන්නේ log x. x කියන්නේ ප්‍රතිලඝු ඇන්ටිලොග් 2.666.0. ඒක මට කියන්න පුතා 457.1 4යි 5යි 7යි 1. ඔව් සර්. දෙක නම් පූර්ණාංශය එතකොට පූර්ණාංගයන් 3යි. අන්න අපි දිනනවා එන්න නිසා අවසානයේ මේ උත්තරේ ගලපලා ලියන්න 6.57 තුන්වෙනි බලය බෙදීම වර්ගමූල 0.38551 සමානයි දරුවනි 457.1 වේ. ඔන්න ඔහොමයි කතාව. නේද? එතකොට මෙතන ලකුණු ඉස්සලකේ 3යිද දුන්නේ මම 4ද? 4ක් දුන්නානේ. 4යි. එහෙනම් මේකට 6ක් එන්න ඕනේ. මේකට ලකුණු 6 එන්නේ මෙහෙමයි. අංකණය හරියටම තියෙන්න ඕන එක ලකුණයි. ලඝු ගණක දෙකම නිවැරදි නම් 1යි. 3ෙන් ගුණ කිරීම හෝ මෙතන වියුති දෙකෙන් බෙදනවට 1යි. 1යි 2යි 3යි. මෙතන 3ෙන් ගුණ කරනවට 1යි. මෙතනට 1යි. 1 2 3 4 5 6. 1 2 3 4 5 6. ඔන්න ඔහමයි ලකුණු 6. ඒ අනුව 8 වෙනි ප්‍රශ්නෙට 10න් කීයද කියලා දාන්න. 8 වෙනි ප්‍රශ්නෙට
නෑ සෝරි 9 නේ 9 වෙනි ප්‍රශ්නේ 9 ඔයගලට මොනවා හරි අහන්න තියෙනවද තව මේ හා සම්බන්ධව මේ විදියට මෙන්න ඕන මේ මාකි ස්කීම් එක මේ විදියට සුළු කිරීම මේ පැත්තකින් කරන්න පිළිවෙලට සුළු කිරීම හරි එක ගොඩේ සුළු කිරීම කරන්නේ මේ අනුව අනුක්‍රමික බවක් තියෙන්න ඕන පිළිවෙලක් තියෙන්න ඕන පිළිතුරු කලපලා තියෙන්න ඕන මේ ගැළපීම හරි වැදගත් ඔය විදියට හරි දුතා එහෙමනම් අදට මම මෙතනින් නවත්තනවා තව අපිට ගැටලු තුනක් තියෙනවා ඒ තුන ආයි අපි මුල ගැහෙමු එතකොට ඕගොල්ලන්ට රොයල් එකේ සෙකන්ඩ් පේපර් එක තියෙනවා ඊළඟට මම ජ්‍යාමිතික ගණන් දාලා තිනවා දැන් මම දිගටම පේපර්ස් දානවා පුතාලට දෙන්නේ අනිවාර්යයෙන්ම ඔබව මම විශ්වාස කරනවා මාව ඔබ විශ්වාස කරනවා ඒ හින්දා ඔබේ නිවැරදි තක්සේරුවක් ගන්න නම් ඔබේ නියමිත වේලාවට ඒ මන් දාන පේපර්ස් කරන්නම ඕන කරලා උත්තර ටික සූදානම් කරගෙන මේ කටයුත්තට සහභාගී වෙන්න තේරෙන්නේ නැති තැන් අහලා මේ දේ කම්මැලි නැතුව උමනාවෙන් උනන්දුවෙන් කරගෙන යන්න. ඒකට අඩුපාඩු තැන් උනත් ඔබට මතුවේ. පිළිවෙලට උත්තර ලියන විදිහ අපි කියලා දෙනවා. ලකුණු ලැබෙන තැන් කොහොමද කියලා පෙන්නලා දෙනවා. පිළිතුරු ගලපන විදිය. බොහෝ දේවල් පුතේ මෙතන අපි සාකච්ඡා වෙනවා. ඒ හින්දා ඔයගොල්ලෝ උනන්දුවෙන් මේ කටයුත්ත කරගෙන යන්න. එහෙනම් මොනවා හරි දෙයක් අහගන්න තියෙනවද තව? ඊයේ රෙකෝඩ් එක. එහෙමනම් සම්පූර්ණ කරගෙන තියාගන්න ඉතුරු ඒවා. අපි සාකච්ඡා කරමු. පුළුවන් වුණොත් සතියේ මැද දවසක් ආයෙ නැවත මුණ ගැහෙන්න බලමු. සෙනසුරාදා ඉඳ නැතුව ඒට අමතරව මම එහෙම වුණොත් ගෲප් එකට දාලා තියන්නම් වෙලාවක්. හරි? එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. ආයිබෝවන් සුබ රාත්‍රියක්.